ඊළඟට අපි කතා කරන්න උත්සාහ කරන්නේ ටෙස්ට් 6 එක. එහෙම නැත්නම් 6 වෙනි ප්‍රශ්නය සාමාන්‍යයෙන් 6 වෙනි ප්‍රශ්නය සාමාන්‍ය පෙළ විභාගයේදී එන්නේ එක්ක නෝටිස් එකක් එහෙම නැත්නම් නෝට් එකක් තමයි බොහෝ වෙලාවට එන්නේ. අද අපි කතා කරන්න යන්නේ නෝටිස් එකක් ආවොත් කොහොමද නෝටිස් එකක් අපි ලියන්නේ කියන එක ගැන තමයි. සාමාන්‍ය පෙළට නෝටිස් ප්‍රධාන වශයෙන්ම වර්ග 3ක් කතා කරන්න තියෙනවා. ඒ තමයි සාමාන්‍ය මොකක් හරි දැනුම් දීමක් කරන්න අපි භාවිතා කරන නෝටිස් එකක්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඉස්කෝලේ තියෙන මොකක් හරි උත්සවයක් ගැන දැනුම් දෙන නෝටිස් එකක් ලියනවා. එහෙම නැත්නම් ඉස්කෝලේ තියෙන මොකක් හරි ක්‍රීඩා උත්සවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු උත්සවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්කෝලේක නැතත් ගමේ මොකක් හරි සංවිධානය කරන දෙයක් වෙන්න පුළුවන්. පළමුවෙනි නෝටිස් වර්ගය ඒ වගේ කරන්න තියෙන්නේ ඒ අදාළ දේ දැනුම් දීලා නෝටිස් එකක් ලියන එක තමයි ඒ නෝටිස් වර්ගයේදී කරන්නට තියෙන්නේ. ඊළඟ නෝටිස් වර්ගය තමයි lost notices. ඒ කියන්නේ මොකක් හරි දෙයක් නැති වෙලා මොකක් හරි සතෙක් ඔයාගේ සුරතලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි වස්තුවක් ඔයාගේ පොත් බෑග් එක වෙන්න පුළුවන්, පර්ස් එක වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් නැති වුණා, lost, missing. එහෙම නැත්නම් lost කියලා අපිට නෝටිස් එකක් ලියන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ නෝටිස් වර්ගය තමයි found. lost එකේ අනිත් පැත්ත. කියන්නේ ලැබුණා. ඔබට කොහේ හරි තිබිලා මොකක් හරි දෙයක් ලැබුණා. ඒ ගැන දැනුම් දීලා ඔෆිස් එකේ හරි ලයිබ්‍රරිය හරි කැන්ටින් එකේ හරි අලවන්න නෝටිස් එකක් ලියන්න එන්න පුළුවන්. සාමාන්‍යයෙන් විභාගයට එන්න පුළුවන් ප්‍රධාන නෝටිස් වර්ග 3 තමයි මේ තියෙන්නේ. ඒ නෝටිස් වර්ග 3ම අද අපි කතා කරමු. අපි මුලින්ම කතා කරමු අපි ඉස්සරම කියපු සාමාන්‍ය නෝටිස් වර්ගය. අපි කොහොමද සාමාන්‍ය නෝටිස් වර්ගය ලියන්නේ කියලා බලමු අපි. හොඳයි. මෙහෙමයි. මේ නෝටිස් වර්ගය ලියන්න පොදු ක්‍රමයක් අද අපි ඔයාලට කියලා දෙනවා. හැබැයි ඒ පොදු ක්‍රමය නෝටිස් ලියන සම්මත ක්‍රමය නොවෙන්න පුළුවන්. නෝටිස් ලියන සම්මත ක්‍රමය නොවෙන්න පුළුවන්. සමහරක් විට මේ වීඩියෝ එක බලන අය අතර ඇති නෝටිස් ඉතාමත් දක්ෂ ලෙස ලියන, ඉතාමත් හොඳට නෝටිස් ලියන්න පුරුදු වෙච්ච ළමයි ඇති. සමහරක් විට මේකට ලැබෙනවා නම් ලකුණු 5. ඒ ලකුණු 5ම ලැබෙන ළමයි මෙතන ඇති. එහෙම අය ඉන්නවා නම් තමන් ඔය භාවිතා කරන ක්‍රමය වෙනස් කරන්න එපා. ඔය භාවිතා කරන ක්‍රමයේ දිගටම ඔය විදිහටම තියාගෙන යන්න, ඔය විදිහටම පාවිච්චි කරන්න. අපි මේ අද කියලා දෙන ක්‍රමයේ උත්සාහ කරන්න යන්න එපා. අපි මේ ඔයාලට කියන ක්‍රමයේ උත්සාහ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් විභාගයේදී නෝටිස් එකක් ආවොත් අතවත් ගහපු නැති කට්ටිය. ආවේ නෝටිස් එකක්ද කියන එකවත් දන්නේ නැති කට්ටියක් ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා විභාගයට ආවද බන් නෝටිස් එකක් කියන මට්ටමේ අයත් ඉන්නවා. අන්න ඒ වගේ කට්ටිය මතක තියාගන්න. අදින් පස්සේ නෝටිස් එකක් ආවොත් අනිවාර්යයෙන්ම මම මේ ඔයාලට කියලා දෙන ක්‍රමයට අනිවාර්යයෙන්ම ලියන්න. සමහරක් විට මෙතන ඇති නෝටිස් කොච්චර ලිව්වත් ලකුණු 1යි ලකුණු 2යි එයාලට ලැබෙන්නේ. අන්න ඒ අයත් අපි මේ කියන ක්‍රමයේ අනුගමනය කරන්න අදින් පස්සේ. එහෙනම් මතක තියාගන්න අදින් පස්සේ ඔයාලා නෝටිස් එකක් නොලිය ඉන්න එපා. හේතුව තමයි හැමදාමත් ටෙස්ට් 6 වෙනි එක නැත්නම් ටෙස්ට් 6 වෙනි එක එන්නේ නෝටිස් එකක් හරි නෝට් එකක් හරි. හැමදාම කියලා මම අදහස් කරේ බොහොම කලාතුරකින් ওই දෙකෙන් එකක්වත් නැතුව වෙන මොකක් හරි ඉන්විටේෂන් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් එන්න පුළුවන්. මම උත්සාහ කරන්නේ නෝටිස් එකක් ලියන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. මොකද බහුලවම අවිල්ලා තියෙන මේ නෝටිස් වර්ගය නිසා, නෝටිස් සහ නෝට්ස් කියන වර්ග දෙක නිසා නෝටිස් වලත් හොඳට මතක තියාගන්න. ඔයාලා හොඳට කියවලා බලන්න 6 වෙනි ප්‍රශ්නේ එකපාරක් නෝටිස් එකක් ලියන්න. write a notice. මොකද්ද? write a notice. ආපහු කියන්නම් write a notice කියලා තිබුණොත් මතක තියාගන්න ඒ ලියන්න කියලා තියෙන්නේ නෝටිස් එකක්. හරි. එහෙනම් ඔයාලට දැන් මම නෝටිස් එකක් ලියන්න කොහොමද කියලා සරලව, ඉතාමත්ම සරලව සිංහලෙන්ම පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද නෝටිස් එකක් අපි ඉතාමත්ම පහසුවෙන් ලියන්න කියලා. හොඳට කල්පනා කරන්න. නෝටිස් එකක් සාමාන්‍ය මම ඔය කියපු වර්ග 3ක් තියෙනවා කියපු වර්ග 3න් පළමු වන වර්ගයේ මම කියන්නේ මොකක් හරි දෙයක් මොනවා හරි උත්සවයක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් රැස්වීමක් වෙන්න පුළුවන්. මොකක් හරි තියෙන දෙයක් ගැන ලියන්න දෙන නෝටිස් එකකින්. එතකොට ඒ නෝටිස් එක සංවිධානය කරන කට්ටියක් ඉන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක නෝටිස් එක කියන්නේ ඒ අදාළ සිදුවීමක් තියෙන්න එපයි. නෝටිස් එකක් ලියන්න නම් මොකක් හරි සිද්ධියක් වෙන්න එපයි. උදාහරණයක් විදිහට බක් මහ උලෙලක් තියෙනවා. එහෙනම් මොකක්ද මේ නෝටිස් එක ලියන හේතුව? බක් මහ උලෙල. ඊළඟට අපි හිතමුකෝ වාර්ෂික මහා ත්‍යාග ප්‍රදානෝත්සවය තියෙනවා කියලා. මම සිංහලෙන් පැහැදිලි කරන හොඳට ඔයාලට තේරුම් ගන්න ඕන හින්දා. වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයක් තියෙනවා කියන්නේ එහෙනම් මොකක් ගැනද නෝටිස් එක ලියන්න ඕනේ? වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ගැන. ඊළඟට
ගීත ගායනා තරගයක් තියෙනවා කියලා කියමු අපි. එහෙනම් මොකක් ගැනද නෝටිස් එක ලියන්න තියෙන්නේ? ගීත ගායනා තරගයක් ගැන. ඊළඟට මොකක් හරි එක්සිබිෂන් එකක් ප්‍රදර්ශනයක් ගැන ලියන්න මේ ප්‍රදර්ශනයක් ගැන මොකක් හරි කියනවා කියන්නකෝ. එහෙනම් මොකක් ගැනද ලියන්න තියෙන නෝටිස් එක? ප්‍රදර්ශනය, එක්සිබිෂන් එක ගැන. ඔයා දැනගන්න ඕනේ මේ නෝටිස් එකක් ලියන්න නම් අනිවාර්යෙන් මේ නෝටිස් එක ලියන්න සිද්ධියක් මොකක් හරි තියෙන්න ඕනේ. මොකක් හරි සිදුවීමක් තියෙන්න ඕනේ ලියන්න නම්. පැහැදිලිද? ඊළඟ දේ තමයි ඒ සිදුවීම සංවිධානය කරන පිරිසක් ඉන්නත් ඕනේ. ඒ සිදුවීම සංවිධානය කරන පිරිසක් ඉන්නත් ඕනේ. හරි. එහෙනම් මෙන්න පළවෙනි එක තමයි මොකක් හරි සිදුවීමක් වෙන්න ඕනේ. ඊළඟට ඒ සිදුවීම සංවිධානය කරලා තියෙන්නට ඕනේ. ඒ සිදුවීම සංවිධානය කරන්නට ඕනේ. සංවිධානය කරන පිරිසක් ඉන්නත් ඕනේ. මේ තමයි මූලිකම ප්‍රධාන කරුණු ටික. එහෙනම් නෝටිස් එකක් ලියනකොට වචන කීපයක් අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ තමයි මම ඒක තීරේ පෙන්නන්නම් ඔයාලට ඕගනයිස් කියන වචනේ. ඕගනයිස් කියන වචනේ. ඕගනයිස් කියලා කියන්නේ සංවිධානය කරනවා කියන එක. මේකට අගට ඩී අකුරක් දාලා ඕගනයිස්ඩ් කරන්න පුළුවන්. සංවිධානය කරා කියලා අතීත කාලෙට හැරවෙනවා. ඊළඟට කන්ඩක්ටඩ් නැත්නම් කන්ඩක්ට් කියන්නේ මෙහෙයවනවා කියන එක. මෙහෙයවනවා කියන එක තමයි කන්ඩක්ට් කියලා කියන්නේ. ඒකේ past tense එක අපිට ed දාලා conducted කියලා හදා ගන්නට පුළුවන්. ඊළඟට attend කියලා කියන එක සමානයි participate. participate කියන්නේ සහභාගී වෙනවා කියන එක. සහභාගී වෙනවා කියන එක තමයි participate කියලා කියන්නේ. තව එකක් තියෙනවා venue. venue කියන එක සමානයි place කියන එකට. ස්ථානය. අපි කියනවා ස්ථානය. හරි. එතකොට මේ තමයි අපි ප්‍රධාන වශයෙන්ම දැනන් ඉන්න ඕනේ වචන ටික. හරි. එහෙනම් මම ආපහු මතක් කරලා දෙන්නම් නෝටිස් එකක් මම මේ කියපු පළමු වන වර්ගයේ නෝටිස් ලියන්න නම් අපිට අංක 1 මොකක් හරි සිදුවීමක් තියෙන්න ඕනේ. ඒ සිදුවීම සංවිධානය කරන පිරිසක් ඉන්න ඕනේ. ඒ දෙක තමයි ප්‍රධානම වෙන්නේ නෝටිස් එකක් ලියනකොට. හරි. එහෙනම් මම ඔයාලට 2019 අහලා තියෙන උදාහරණ ප්‍රශ්නෙත් එක්කම මම මේක පැහැදිලි කරලා දෙන්නම්. හොඳයි අපි කියමු බලන්න මොකද්ද කියලා. You are the secretary of the English Literature Association. You are the secretary. secretary කියලා කියන්නේ ලේකම් කියන එක. ගොඩක් වෙලාවට නෝටිස් එකක් ලියන්න දෙන්නේ ලේකම් කෙනෙක් විදිහට. You are the secretary of the English Literature Association. ගොඩක් වෙලාවට ඔයාලට ඇහෙනවද මම මේක the නෙමෙයි the කියලා ප්‍රොනවුන්ස් කරනවා ඔයාලට ඇහෙනවද? ඒකට හේතුවත් මම පොඩ්ඩක් කියන්නම්. අර ඔයාලා දන්නවනේ වවල් ශබ්දත් එක්ක ඇන් පාවිච්චි කරනවා කියලා. අන්න ඒ වගේ මෙතනත් මම ඉංග්‍රීසි කැලි වවල් භාවිතා කරලා තියෙන නිසා මම the කියන එක ප්‍රොනවුන්ස් කරන්නේ the විදිහට. You are the secretary of the English Literary Association of your school. You have organized a singing competition in English. Write a notice. Write a notice කියන එකේ තේරුම මොකද්ද? notice එකක් ලියන්න. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕන ඔයාලට කරන්න තියෙන්නේ මොකද්ද? notice එකක් ලියන එක තමයි කරන්න තියෙන්නේ. Write a notice inviting all the students of grade 9 to watch the event. Use about 450 words. Include date, time and place of the competition. Include කියන්නේ ළමයි මතක තියාගන්න ඇතුළත් කරන්න කියන එක. මතක තියාගන්න include ඒකත් වැදගත් වචනයක්. include කියන්නේ ඇතුළත් කරන්න. include කියන්නේ ඇතුළත් කරන්න. එහෙනම් මතක තියාගන්න අනිවාර්යෙන්ම එයාලා මේ include කියලා කියන එකේ තියෙන දේවල් ටික අපි ඇතුළත් කරලා තියෙන්න ඕන සම්පූර්ණ ලකුණු ගන්න නම් මේ අදාළ notice එකට. හරි. එහෙනම් මම ඔයාලට මුලින්ම කිව්වා වගේ අපිට මේ notice එක ලියන්න නම් මොකක් ගැනද මේ notice එක ලියන්න ඕනේ? මොකක්ද සිද්ධිය මේ notice එක සංවිධානය කරලා තියෙන මොකක්ද කියන එක අපි මුලින්ම අඳුර ගන්නට ඕනේ. ඊළඟට කවුද මේක සංවිධානය කරලා තියෙන්නේ? සංගමයක් වෙන්න පුළුවන් නැත්නම් කිසියම් පිරිසක් වෙන්න පුළුවන්. එයාලා කොහේ පිරිසක්ද? ගමක වෙන්න පුළුවන්, ඉස්කෝලක වෙන්න පුළුවන්, නගරයක වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාලයක වෙන්න පුළුවන්. ඒ විස්තර ටික අපි හොයාගන්න ඕනේ. මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද මේ විස්තර ටික හොයාගන්න කියලා. හරි. මේ ප්‍රශ්නය කියවන් යනකොට අපිට හම්බ වෙනවා organized එහෙම නැත්නම් conducted. organized කියලා එහෙම නැත්නම් conducted කියලා වචනයක් හම්බ වෙනවා. ඔය organized කියන වචනයෙන් එහා පැත්තේ තියෙන ටික නැත්නම් conducted කියන වචනයෙන් එහා පැත්ත කියලා මම අදහස් කරේ දකුණු පැත්තේ. conducted කියන වචනයට පස්සේ දකුණු පැත්තේ. organized කියන වචනයට පස්සේ දකුණු පැත්තේ.
තියෙන්නේ මොකක්ද සංවිධානය කරලා තියෙන්නේ? මොකක්ද ඕගනයිස් කරලා තියෙන්නේ? මොකක්ද කන්ඩක්ට් කරලා තියෙන්නේ කියන එක තමයි එතනින් එහාට තියෙන්නේ. හැම වෙලේම නෙමෙයි මම මේ වලට කියන්නේ මම අර ඉංග්‍රීසි ඉතාමත්ම අපහසු කෙනෙකුට කොහොමද මේ අදාළ සිද්ධිය සිදුවීම සංවිධානය කරලා තියෙන මොකක්ද කියන හඳුනා ගන්න විදිය තමයි මම ඔයාලට පැහැදිලි කරේ. තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයාලා කියවලා ගන්න. අනිත් කට්ටිය නොතේරෙන කට්ටිය සිද්ධිය ගන්න මෙහෙමයි. ඒ කියන්නේ නෝටිස් එක ලියන හේතුව ගන්න මෙහෙමයි. ඕගනයිස්ඩ් එහෙම නැත්නම් කන්ඩක්ටඩ් කියන වචනේ පොඩ්ඩක් බලලා හොයාගන්න. කන්ඩක්ටඩ් කියන එකට එහා පැත්තේ නැත්නම් ඕගනයිස්ඩ් කියන එකට එහා පැත්තේ මොකක් කර නමක් තියෙයි. ඒක තමයි සංවිධානය කරලා තියෙන්නේ. බක් මහවුලල වෙන්න පුළුවන්, සිංගින් කම්පිටිෂන් වෙන්න පුළුවන්, වර්ක්ෂොප් වෙන්න පුළුවන්. නේද? an exhibition වෙන්න පුළුවන්. මොකක් කර දෙයක් වෙන්න පුළුවන්. අන්න එයාව තමයි අපි සිද්ධිය විදිහට තෝරලා ගන්න. එයාව තමයි සිද්ධිය විදිහට තෝරලා ගන්න. ඊළඟට සංවිධානය කරන්නේ කවුද? ඒක තියෙන්නේ ඔය conduct එහෙම නැත්නම් organized කියන වචනට පෙර වචනට කලින්. බලන්න මේ වාක්‍යය එහෙනම් ඊට කලින් කවුද ඉන්නේ? You have organized. ඔයා තමයි organize කරලා තියෙන්නේ. You have organized. කවුද organize කරලා තියෙන්නේ? ඔයා. ඔයා කියන්නේ කවුද? English Literary Association එකේ secretary. එහෙනම් ඔයාට කෙලින්ම කියන්න බැයිද English Literary Association එක එහෙම නැත්නම් English Literary Association ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය කියන එකනේ. English Literary Association එක තමයි සංවිධානය කරන්නේ කියලා කියන්න පුළුවන් නේද අපිට මේ සිද්ධිය සිදුවීම? අපිට එහෙම කියන්න පුළුවන්. හරිද? මම දැන් ඔයාලට තිරේ පෙන්වනවා පොදු ක්‍රමවේදයක් අපි කොහොමද මේ ආකාරයේ නෝටිස් එකක් ලියන්න කියන එක. හොඳින් බලා ගන්න සිංහලෙන් මේ නෝටිස් එක ඔයාලට දාලා තියෙනවා මේ අපේ තීරය දැන් ඔයාලට පෙනෙයි ඒක. බලන්න උඩින්ම තියෙන්නේ නෝටිස් කියලා. ඊළඟට තියෙන්නේ පටන් අරන් තියෙන නෝටිස් එක මොකද්ද? සංවිධානය කර ඇත්තේ කුමක්ද? සංවිධානය කර ඇත්තේ කුමක්ද? එතෙන් මේ හිස්තැනට කවුද එන්න ඕනේ? සංවිධානය කර ඇත්තේ කුමක්ද? බලන්න මේ ප්‍රශ්නය කියවලා. මොකද්ද සංවිධානය කරලා තියෙන්නේ? මම අර කියපු විදිහට you have organized a singing competition in English. මේ English කියන කැල ගත්ත නැතත් කමක් නැහැ. a singing competition කියන එක විතරක් ගත්තත් කමක් නැහැ. in English කියන එක වැරදිලා හරි ආවොත් එහෙම ඒත් වැරද්දක් දාන්න බෑ. හරිද? එතකොට අපි ගමුකෝ a singing competition කියන එකනේ මේකේ සංවිධානය කරලා තියෙන දේ. එහෙනම් අපි මේ පළමුවන හිස්තැනට දාන්නේ මොකද්ද? පළවෙනියටම ලියන්න ඕනේ මොකක්ද එහෙනම්? a singing competition. එහෙනම් මේ සංවිධානය කර ඇත්තේ කුමක්ද කියන තැනට රීප්ලේස් වෙනවා මොකද්ද? a singing competition කියන එක. ඊට පස්සේ මේ organized by කියන එක අපි හැමදාම ලියන්න ඕන එක්කෙනෙක්. ඒ නිසා මෙයා මම මෙතන ස්ථිරවම තියලා තියෙන්නේ හිස්තැනක් නැතුව. එයා අනිවාර්යෙන් ලියන්න ඕන එක්කෙනෙක්. organized by. ඊළඟ හිස්තැනේ බලන්න මොකද දීලා තියෙන්නේ? කුමන ස්ථානයක කුමන සංගමයක් විසින්ද මේක සංවිධානය කරේ කියන එක තමයි අපි ඊළඟට ලියන්නට ඕනේ. දැන් අපි දැනටමත් හොයාගෙන ඉවරයි. ඔයා තමයි සංවිධානය කරලා තියෙන්නේ. හැබැයි ඔයාගෙනම අපි ලියන්නේ නැහැ. මොකද ලියන්නේ? සංගමයේ නම. මොකද සංගමයේ නම? The English Literary Association. The English Literary Association සංවිධානය කරලා තියෙන්නේ. එතකොට මෙතෙන් එන්නේ මොකද්ද? The English Literary Association. හැබැයි අපිට එතනින් නවත්තන්න අවශ්‍ය නැහැ. එතනින් නවත්තලා මදි. එතනින් විතරක් නවත්තන්න බෑ. කුමන ස්ථානයකද කියන්න බෑ. මේ English Literary Association එක ඔයාලගේ ගමේ තියෙන එකද? නැත්නම් මේ association එක ඔයාලගේ ඉස්කෝලේ තියෙන එකක්ද? පන්සලේ තියෙන එකක්ද? ඒ තියෙන ස්ථානය අපි දාන්න ඕනේ. එහෙනම් අපි ඒක ලියන්නේ මෙන්න මේ විදිහටයි. The English Literary Association of ඔයාලගේ ඉස්කෝලේ නම දාන්න. මම දාන්නම්කෝ ශ්‍රී නාග නැෂනල් ස්කූල් කියලා ඉස්කෝලේ එක නමක්. The English Literary Association of ශ්‍රී නාග නැෂනල් ස්කූල්. The English Literary Association of ශ්‍රී නාග නැෂනල් ස්කූල්. එහෙනම් මේ කුමන ස්ථානයක කුමන සංගමයක් විසින්ද කියන ස්ථානට ඒ ස්ථානට රීප්ලේස් වෙනවා. නැත්නම් ඒ ස්ථානට එනවා මොකද්ද? The English Literary Association of ශ්‍රී නාග නැෂනල් ස්කූල් කියන වාක්‍යය. අපි මේක ශ්‍රී නාග නැෂනල් ස්කූල් නෙමෙයි. ඒක ඔයාලගේ ඉස්කෝලේ නම වෙන්න පුළුවන්. ඔයාලගේ විශ්වවිද්‍යාල නම වෙන්න පුළුවන්. සමහර කරවල ගමේ නම වෙන්න පුළුවන්. අපි දැන් මෙහෙම අපි හිතමුකෝ සංගමය ඉංග්ලිෂ් ක්ලබ් එකක් ඉංග්ලිෂ් ලිටරරි ඇසෝසියේෂන් නොකිය අපි කියමුකෝ ඉංග්ලිෂ් ක්ලබ් ඔෆ් ගමක කියලා. ගමක නම අපි දාමුකෝ මාතලේ කියලා. එතකොට the English Club of මාතලේ. the English Club of මාතලේ. අන්න ඒ විදිහට දාන්න ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි ස්ථානයක් තියෙන්න ඕන. ස්ථානය ලියන්න ඊට අමතරව මොන සංගමයේද කියන එක ලියන්න. ඊළඟට අපි අනිවාර්යෙන් ලියනවා will be held කියන එක. හරි. එහෙනම් දැන් ඔයාලට මම ආපහු
පළවෙනි කොටස මම ලියන්නේ කොහොමද කියලා දෙන්නම්කෝ. මේ ප්‍රශ්නෙට අදාළව සංවිධානය කරලා තියෙන මොකක්ද ළමයි? a singing competition එකක්. organized by කුමන ස්ථානික කුමන සංගමයක් විසින්ද කියන බලන්න. The English Literary Association of Srinagar National School. ඊට පස්සේ will be held. එහෙනම් දැන් මම හිතනවා ඒ කොටස වලට ලියනක අපහසුයක් නැහැ. අය හිතේ තියෙන අවශ්‍ය නැහැ. කෙලින්ම ප්‍රශ්නේ බැලුවා, හොඳට කියෙව්වා, කියවලා සංවිධානය කරලා තියෙන මොකක්ද? කවුද මොන ස්ථානයකද කියන කොටස් ටික අරගෙන මෙන්න මේ විදිහට ලියලා ආවනම් වැඩේ හරි. ඊට පස්සේ අපි ලියන්න ඕන අනිවාර්යයෙන්ම date, time, venue. date කියලා කියන්නේ දිනය, time කියන්නේ වෙලාව, venue කියලා කියන්නේ දැනටත් ඔයාලා දන්නවා. venue කියන්නේ මොකද්ද? place කියන එක. ඒ කියන්නේ ස්ථානය. date එක ලියන්නේ on එක. on කවද්ද කියලා date එක ලියන්න පුළුවන්. time එක ලියන්න ක්‍රම දෙකක් මම මෙතන දීලා තියෙනවා. හරියටම පටන් ගන්න වෙලාව ඔයාලා කියනවා නම් at කියලා වෙලාව කියන්න පුළුවන්. හැබැයි කාල පරාසයක් කියනවා නම් 8 ඉඳන් මෙන්න මේ වෙලාව වෙනකම් from 8 to 1:30 pm from 8 am to 1:30 pm අපිට පුළුවන් මේ විදිහට කාල පරාසයක් දාන්න. ඊට venue එක එහෙම නැත්නම් place එක අපිට පුළුවන් in the school main hall. සාමාන්‍යයෙන් ගොඩක් දේවල් තියෙන in the school main hall. එයාලා අපිට දීලා තියෙනවා නම් ස්ථානයක නමක් අපිට ඒක ලියන්න පුළුවන්. එයාලා දීලා නැත්නම් අපිට මොකද්ද මේ සංවිධානය කරලා තියෙන දේ? අවුරුදු උත්සවයක්ද? ගීත ගායනා තරගයක්ද? ප්‍රදර්ශනයක්ද? මොකද්ද කියන එක බලලා කොහෙද ඒ වගේ දෙයක් තියන්න පුළුවන්? මේන් හෝල් එකේද? ස්කූල් ලයිබ්‍රරි එකේද? ප්ලේ ග්‍රවුන්ඩ් එකේද කියලා බලලා අපිට venue එක එහෙම නැත්නම් place එක ලියන්න පුළුවන්. ඊට අමතරව ළමයි හොඳට මතක තියාගන්න date එකයි time එකයි venue එකයි එයාලා ප්‍රශ්නේ අපිට සඳහන් කරලා දීලා නැත්නම් ඔයාලට පුළුවන් ඒක හිතලා ලියන්න. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔයාලට මේ තිරේ පේනවා තරුවක් දාලා අංක 1 කියලා දාලා තියෙනවා. ඊට පස්සේ සිංහලෙන් මම ලියලා තියෙනවා විශේෂ කරුණු කියලා. මෙතන ළමයි මේ විශේෂ කරුණු කියලා අදහස් කරලා තියෙන්නේ අපි දැන් මේ නෝටිස් එක ලියනකොට ලියලා තියෙනවා මොකද්ද සංවිධානය කරේ, කවුද සංවිධානය කරේ, කොහේ කට්ටියද සංවිධානය කරේ, කවද්ද, කීයටද, කොහෙද, ඒ විස්තර ඔක්කොම දාලා තියෙනවා. ඊට අමතරව එයාලා මෙතන සඳහන් කරලා තියෙනවා නම් මොන හරි වෙනත් විශේෂිත කාරණාවක් අපිට ඒ විශේෂිත කාරණා ටික මෙන්න මේ අංක 1 තරු ලකුණ තියෙන තැනින් අපිට ලියන්න පුළුවන්. මම ආපහු සම්පූර්ණයෙන්ම නෝටිස් එක කියලා දීලා ඉවර වෙලා ආපහු මම උතෙන් එන්නම්. එතකොට ඔයාලට තවත් ඒ විශේෂ කරුණු කියන්නේ මොනවද කියන එක පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. දැන් අපි බලමු දෙවෙනි තරු ලකුණ අංක 2 යටතේ තියෙන. බලන්න මෙතන තියෙන්නේ මොකද්ද? The chief guest. The chief guest කියලා කියන්නේ ප්‍රධාන ආරාධිත අමුත්තා. The guest speaker. The guest speaker කියන්නේ ආරාධිත කතිකයා. මේ දෙන්නම එකවර එන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආරාධිත අමුත්තෙක් එන්නේ මොන වගේ අවස්ථාවකටද? ආරාධිත කතිකයෙක් එන්නේ මොන වගේ අවස්ථාවකටද කියලා ඔයාලට හිතලා ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රදර්ශනයකට වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි උත්සවයකට වෙන්න පුළුවන්. එන්නේ ආරාධිත අමුත්තෙක්. චීෆ් ගෙස්ට් කෙනෙක්. හැබැයි මොකක් හරි දේශනාවකට ලෙක්චර් එකකට නේද? ලෙක්චර් එකක් වගේ දෙයකට එනවා නම් එන්නේ කවුද? ආරාධිත කතිකයෙක්, ගෙස්ට් ස්පීකර් කෙනෙක්. ඒ නිසා මේ දෙක හොඳට කල්පනා කරලා බලලා ඒක අපිට පාවිච්චි කරන්න. ඔයාලා ওই දෙකෙන් කැමති කෙනෙක් භාවිතා කරන්න පුළුවන්. ගැළපෙන කෙනෙක් භාවිතා කරන්න පුළුවන්. will be Mr. එහෙම නැත්නම් Mrs. පිරිමි කෙනෙක් නම් Mr. ගෑනු කෙනෙක් නම් Mrs. එයාගේ නම අපිට ලියන්න පුළුවන්. The chief guest will be Mr. එයාගේ නම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් the chief guest will be Mrs. එයාගේ නම ලියන්න පුළුවන්. ඊළඟට මම යටින් දාලා තරු ලකුණු දෙකක්. ඒ තරු ලකුණු දෙක යටතේ මම මොකද කියලා තියෙන්නේ? සහභාගී වෙන වෙනත් විශේෂිත පුද්ගලයෝ. දැන් අපි චීෆ් ගෙස්ට් කවුද කියලා කිව්වනේ. ගෙස්ට් ස්පීකර් ඉන්නවනම් එයාගේ නමත් කිව්වනේ. ඊට පස්සේ අපි ආයෙත් ලියනවා යටින් සහභාගී වෙන වෙනත් විශේෂිත පුද්ගලයෝ. ඉස්කෝලයක් ගත්තොත් ප්‍රින්සිපල් ඉන්නවා, ගුරුවර ටීචර්ස්ලා ඉන්නවා, අම්මලා තාත්තලා ඉන්නවා නේද? අන්න ඒ වගේ සහභාගී වෙන විශේෂිත පුද්ගලයෝ අපිට ලියන්න පුළුවන්. සාමාන්‍ය ස්ටුඩන්ට්ස්ලා කියන නම, ස්ටුඩන්ට්ස්ලා කියන වචනේ සාමාන්‍යයෙන් අපි මෙන්න මේ තරු දෙක දාපු මෙන්න මේ පොයින්ට් එකට අපි ලියන්නේ නැහැ. අපි ස්ටුඩන්ට්ස්ලා කියන එක ඉදිරියේ ඊට පල්ලෙහා පොයින්ට් එකකට ලියනවා. ඒ නිසා මතක තියාගන්න මෙතෙන්ද අපි ලියන්නේ උපරිම විදුහල්පති, ඊළඟට ගුරුවරු සහ අවශ්‍ය නම් පමණක්, ගැළපෙනවා නම් පමණක් දෙමව්පියෝ ලියන්න පුළුවන්. එහෙනම් අපි ඉංග්‍රීසියෙන් අපි බලමු කොහොමද ලියන්නේ කියලා. කටපාඩම් කරන් යන්න මේ කොටස් ටික ළමයි කටපාඩම් කරගෙන යන්න. එතකොට අපිට ලේසි පිළිතුර දෙන්න. මොකද ඔයාලට හිතලා උත්තරයක් ලියන්න බැරි නම් තමයි මේ ක්‍රමය අපි ඔයාලට හඳුන්වලා දෙන්නේ.
හිතලා උත්තර ලියන්න පුළුවන් කට්ටිය මම මුලින්ම කිව්වා වගේ ඔයාලා බොහොම හොඳයි ඒ ක්‍රමය අනුගමනය කරන්න. හිතලා උත්තරයක් ලියන්න පුළුවන් කට්ටිය ඒ විදිහටම කරන් යන්න. සම්පූර්ණ ලකුණු ගන්න කට්ටිය ඒ විදිහටම ලියන්න. මේ ක්‍රමය පාවිච්චි කරන්න එපා. හැබැයි මේ වගේ ක්‍රමයක්, ඒ කියන්නේ ඔයාලට කිසිම නෝටිස් එකක් ලියන්න බැරි නම් මේ වෙනකොටත් ඔයාලා ලියන හැම නෝටිස් එකකටම ලැබෙන උපරිම ලකුණු ප්‍රමාණය 1යි නම් ලකුණු 2යි නම් මේ ක්‍රමය ප්‍රැක්ටිස් කරන්න. මේ ක්‍රමයට ලිව්වොත් ඔයාලට ලකුණු ගන්න පුළුවන්. එහෙනම් අපි ලියන්නේ කොහොමද බලන්න. මේ තරු දෙකක් තියෙන පොයින්ට් එක the principal, the teachers and the parents තුන්ගොල්ලම ඉන්නවා. will attend එහෙම නැත්නම් participate. ඔයාලා දැනටමත් දන්නවා මේ දෙකේම තේරුම සමානයි කියන එක. for this event. ආපහු කියන්නම්. The principal, the teachers and the parents will attend for this event. නැත්නම් will participate for this event. ඔන්න ඔය වාක්‍ය ගැලපෙන විදියට අනුව අපිට ලියන්න පුළුවන්. දෙමාපිය අවශ්‍ය නැත්නම් the principal and the teachers විතරක් අපිට ලියන්න පුළුවන්. ඊළඟට අවසානයේට මම දාලා තියෙනවා තරු තුනක් එක්ක තවත් විශේෂිත පොයින්ට් එකක්. මතක තියාගන්න මේ පොයින්ට් එක අපි අනිවාර්යෙන් මේ ආකාරයේ නෝටිස් එකක් ලියනවා නම් අපි ලියන්න ඕනේ. හේතුව තමයි මේ ආකාරයේ නෝටිස් එකක් අපි ලියන්නේ කාට හරි පිරිසකට ආරාධනා කරලා. කවුරු හරි පිරිසකට දැනුම් දීලා තමයි අපි මේ නෝටිස් එක ලියන්නේ. ඉතින් ඒ පිරිසව අපි අවසානයේදී යටින්ම ලියන්නට ඕනේ. කාටද අපි මේ ආරාධනා කරන්නේ? කාටද අපි මේක දැනුම් දෙන්නේ? බලන්න එහෙනම් මේ වාක්‍යය. all the members සමාජිකයන්ට ලියනවා නම්, all the students ශිෂ්‍යයන්ට ලියනවා නම්, all the villagers ගම්වැසියන්ට ලියනවා නම්, all the town dwellers නගරවාසීන්ට ලියනවා නම්, මේ හැමෝටම අපි ලියන්නේ නැහැ එකවර. ගැළපෙන පිරිස ගැළපෙන කොට්ටාශය අරගෙන all the members නම් all the members කියලා ලියන්න, all the students නම් all the students කියලා ලියන්න, all the villagers නම් එහෙම ලියන්න. ඒ විදිහට ගැළපෙන විදිහට ලියලා are kindly invited to be present. මෙන්න මේ වාක්‍ය අනිවාර්යෙන් නෝටිස් එක අවසානයේදී ලිවිය යුතුමයි. පැහැදිලිද ළමයි? හරි. දැන් මම ඔයාලට කිව්වා මතක ඇති මේ කරුණු ඔක්කොම ටික කියලා ඉවරලා නෝටිස් එකට අදාළ ප්‍රධාන කරුණු ටික ඔක්කොම ලියලා ඉවර වෙලා මම කියන්නම් කියලා ඔයාලට කිව්වා මතක ඇති. මේ තරු ලකුණක් දාලා අංක 1 කියලා තියන්නේ මේ විශේෂ කරුණු කියලා එකක්. අන්න ඒකට මොකද්ද ලියන්නේ කියලා මම ඔයාලට ආපහු පැහැදිලි කරනවා කියලා කිව්වා. දැන් ළමයි අපි මේ නෝටිස් එක ගත්තාම මේ නෝටිස් එකේ මොකක්ද සිද්ධිය කියලා තියෙනවා, සංවිධානය කරේ කවුද කියලා තියෙනවා, දිනය කියලා තියෙනවා, වෙලාව තියෙනවා, ස්ථානය තියෙනවා, චීෆ් ගෙස්ට් ගේ නම තියෙනවා, අවශ්‍ය නම් සහභාගී වෙන විශේෂ පුද්ගල ප්‍රින්සිපල්ද, ගුරුවරුද, දෙමව්පියන්ද කියන එක තියෙනවා, කාටද ආරාධනා කරන්න කියලා තියෙනවා. එහෙනම් මේ විශේෂිත කරුණු කියන එකට එන්න ඕන ළමයි. මේ එක ස්ථානයකටවත් අපි ලියන්න පුරුදු වෙච්ච නැති දේවල්. උදාහරණයක් විදියට මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන් එයාලා අපිට දීලා මෙන්න මේ දේවල් සඳහන් කරන්න කියලා. එතකොට මේ නෝටිස් එක අපි මේ පොදු ක්‍රමයක් නේ, ඕනම නෝටිස් එකකට පොදු ක්‍රමයක් නේ අපි මේ ඉගෙන ගත්තේ. ඒ පොදු ක්‍රමයේ ඇතුලේ අපිට ලියන්න කෙනෙක් නැත්තම්, ඒ පොදු ක්‍රමයේ ඇතුලේ අපිට ලියන්නට කාරණාවක් නැත්තම් ඒ ප්‍රශ්නයෙන් එයාලා අපිට ලියන්න කියලා තියෙන දේ මේ විශේෂිත කරුණු කියන කොටස ඇතුලේ අපිට ලියන්නට පුළුවන්. මේ විශේෂිත කරුණු කියන කොටසට කවුද ලියන්නේ? මේ අපි මේ කටපාඩම් කරගෙන තියාගත්ත ස්ථානයන් ස්ථානයන් කිසිවකට යොදන්නට බැරි කට්ටියව තමයි අපි මේ විශේෂිත කරුණු කියනට යොදන්නේ. උදාහරණයක් මම කියන්නම්. ශ්‍රමදාන කැම්පේන් එකක්. සිද්ධිය තමයි මොකද්ද? අදාළ සිද්ධිය මොකද්ද? ශ්‍රමදාන කැම්පේන් එකක්. ශ්‍රමදාන කැම්පේන් එකක් නම් කියලා ලියන්න තියෙන්නේ. ශ්‍රමදාන කැම්පේන් එකකදී අරන් එන්න ඕන දේවල් තියෙනවනේ. කියන්නේ උදළු වෙන්න පුළුවන්, මලු වෙන්න පුළුවන්, වතුර බෝතලයක් වෙන්න පුළුවන්, කෑම එකක් වෙන්න පුළුවන්, පීයක් වෙන්න පුළුවන්, කැත්තක් වෙන්න පුළුවන්. ඒ වගේ විශේෂ කාරණාවක්, විශේෂ දෙයක් අපිට පුළුවන් විශේෂ කරුණු කියන පොයින්ට් එක යටතේ අපිට ලියන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේ විශේෂ කරුණු කියන කොටසට වෙනම ලියන්න යන්න එපා. මොකද හේතුව දිනේ ස්ථානය වෙලාව ලියන්න අපි තැනක් තියන් ඉන්නවා. ඊට පස්සේ චීෆ් ගෙස්ට් ලියන්න අපි තැනක් තියන් ඉන්නවා. සහභාගී වෙන විශේෂිත පුද්ගලයෝ ප්‍රින්සිපල්, ටීචර්ස්, දෙමව්පියෝ ඒවා ලියන්න අපි තැනක් තියන් ඉන්නවා. ඒ නිසා ඒ තැන් වලට ඒ තියෙන තැනම ඉන්න දෙන්න. අපි මේ ඔයාලට කියලා දීපු ඒ තැන්වල ඒ අයට ඉන්න දෙන්න. වෙන කට්ටියව කලවම් කරන්න යන්න එපා. ඒ විදිහටම මේ ක්‍රමේ පාවිච්චි කරන්න. විශේෂ කරුණු කියන තැනට දාන්න ඕනේ. අපි මේ ඔයාලට දීපු කිසිම ස්ථානයකට දාන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එයාලා විතරක් මේ විශේෂිත කරුණු කියන තැනට දාන්න. මම හිතනවා ඔයාලට දැන් මම මේ කියව කාරණා මොකක්ද කියලා තේරෙන්නට ඇති කියලා. ඒත් එක්ක මම තව දෙයක් ඔයාලට කියන්නම්. දැන් all the members කියන්නේ සියලුම සමාජිකයෝ, all the students කියන්නේ සියලුම ශිෂ්‍යයෝ. ඔයාලට ඕනනම් 6 පන්තියේ ඉඳන් 11 පන්තිය දක්වා සියලුම ශිෂ්‍යයෝ කියලා කියන්න ඕන නම් අපි ලියන්නේ මෙහිමයි all the students of grade 6 to 11. ඔයාලට ඕනනම්
9 ඉඳන් 11 දක්වා කියලා කියන්න ඕන නම් all the students of grade 9 to 11. ඔයාලට 9 පන්තියේ සියලුම ළමයි කියලා කියන්න ඕන නම් all the students of grade 9. අන් ඒ වගේ ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් මේ නෝටිස් එක ලියන ක්‍රමය. ඊට පස්සේ වම් පැත්තේ පල්ලෙහෙන් ඔයාලා නෝටිස් එක ලියන දිනේ දාන්න ඕනේ. දකුණු පැත්තේ පල්ලෙහෙන් ඔයාලා අත්සන් කරලා යටින් ලියන්න ඕනේ the secretary. ඊට පස්සේ ඔයාගේ ක්ලබ් එකේ නම මොකක්ද කියන එක ඔයා යටින් ලියන්න ඕනේ. අවසානයේදී නෝටිස් එක ලියලා ඉවර වෙලා මතක තියාගෙන නෝටිස් එක වටේ කොටුවක් ගහන්න. ඔයා නෝටිස් එක ලියන්න පටන් ගන්නකොටම ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මම මේ නෝටිස් එක ලියලා නෝටිස් එක වටේට කොටුවක් ගහනවා කියන එක. මොකද සමහරක් කට්ටිය ඉන්නවා ඔයාලට විභාග පේපර් එකේ වම් පැත්ත කෙළවරේ ඉඳන් දකුණු පැත්ත කෙළවරටම ලියාගෙන එනවා. එහෙම නම් පස්සේ කොටුවක් ගහනකොට හරි අපහැදිලි එක. ඒ නිසා මතක තියාගන්න ඔයාලා කොටුවක් ගහන්න ඉඩ තියාගෙන මම මේකේ කොටුවක් ගහනවා කියලා හිතේ තියාගෙන තමයි ඔයාලා මේ නෝටිස් එක ලියන්න ඕනේ. ඒ වගේම තමයි නෝටිස් එකේ තියෙන බොහොම සීමිත ඉඩක් වෙන්න පුළුවන්. නෝටිස් එක ලියන්න දීලා තියෙන ඉඩේ අදාළ ඉඩේ තියෙන සීමිත ඉඩක් වෙන්න පුළුවන්. අන් ඒකත් ඔළුවේ තියාගෙනම ඔයාලා මේ නෝටිස් එක ප්‍රැක්ටිස් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. හරි. අපි එහෙනම් දැන් අපි මේ කතා කරපු නෝටිස් එකට උදාහරණ කීපයක් බලමු. අපි මුලින්ම බලමු මේ ඔයාලට දැන් පේනවා තිරේ පේනවා 2017 ටෙස්ට් 6 වෙනි එක. 6 වෙනි එක. මොකක්ද කියන්න බලන්න. The English club in your school has organized a workshop on English for everyone to be held in the main hall of the school. Write a notice informing about the workshop. Include the following. Use about 150 words. Include කරන්න කියන මොනවද? Include purpose of the workshop, date, time and venue, participants. එතකොට දැන් බලන්න අපි මේ උත්තරේ ඔන්න ඔයාලට උත්තරේ දැන් තිරේ පේනවා ඇති. අපි බලමු අපි step by step අපිත් එක්ක උත්තරේ ඔයාලා අපිත් එක්ක step by step ලියාගෙන යන්න බලන්න. එහෙනම් සුපුරුදු විදිහට සංවිධානය කරලා තියෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ බලලා කියන්න බලන්න. A workshop on English for everyone. A workshop on English for everyone. මේක තමයි organize කරලා තියෙන සිද්ධිය. කවුද organize කරලා තියෙන්නේ? අපි organized by අපි හැමදාම ලියනවා කියලා කිව්වා. organized by කවුද ඕගනයිස් කරලා තියෙන්නේ? කුමන සංගමයක් විසින්ද කොහෙද කියලා ලියන්න ඕනේ දැන්. මොකද්ද බලන්න? The English Club of Srinagar National School. ඒකත් හරි. ඊට පස්සේ will be held කියන එක අපි හැමදාම ලියන කතාව. Date එක මම දාලා තියෙනවා 1st of October. Time එක මම දාලා තියෙනවා at 8:30 am. Venue එක දාලා තියෙනවා in the school main hall. ඊට පස්සේ the purpose of the meeting is to increase the English knowledge and the skills of the students. හොඳට බලන්න මේකේ purpose එක මම දාලා තියෙනවා අර විශේෂිත කරුණු මම ලියන්න කියලා කිව්වා. මම කිව්වේ තරුවක් දාලා අංක එක යටතේ විශේෂ කරුණු කියලා එකක් තිබ්බා කියලා. අන්න එතෙන් තමයි මම ලියලා තියෙන the purpose of the meeting is to increase the English knowledge and the skills of the students කියන කතාව. හේතුව තමයි ඒ purpose කියන එක ලියන්න අපේ මේ notice එක ගැන ඉගෙන ගත්ත ක්‍රමවේදය ඇතුළේ මේ purpose එකක් ගැන ලියන්න අපි තනක් වෙන් කරේ නැහැ. ඒ නිසා අන්න ඒ වගේ අපිට මේ notice එක ඇතුළේ ලියන්න තනක් නැති ඒවා අපි ලියන්නේ මේ විශේෂිත කරුණු කියන කොටසේ. හරි එහෙනම් ඒක හරි. ඊළඟට අපි ලියන්නේ මොකද්ද? The chief guest. ඊළඟ point එක කියන්න බලන්න. The chief guest will be Mr. Pereira. හරි. ඊළඟ point එක මොකද්ද? සහභාගී වෙන කට්ටිය. The principal and the teachers will attend for this workshop. ඊට පස්සේ අපි අවසන් කරන්නේ කොහොමද? All the students are kindly invited to be present. වම් පැත්තේ පල්ලෙන් දිනේ දැම්ම දකුණු පැත්තේ පල්ලෙන් අත්සන් කරා සුපුරුදු විදිහටම the secretary English Club of Srinagar National School. බන හරි ලේසි මේ ක්‍රමයට ගියපුවාම අපි එහෙනම් තවත් notice එකකට අපි යමු එහෙනම් මේ විදිහම 2016 test 6 වෙනි එක පොඩ්ඩක් බලන්න. You are the secretary of the Young Photographers Club in your school and the members have organized an exhibition at the term end. Your teacher wants you to write a notice to be put up on the school notice board inviting the teachers and the students to see the exhibition. Use about 450 words. Include the date, time, venue. Who is the chief guest? ඊළඟට exhibits කියන ප්‍රදර්ශන භාණ්ඩ, photos on wildlife, birds, waterfalls, etc. etc. කියන ආදී වශයෙන් කියන එක etc. කියලා කියන්නේ අපි ආදී වශයෙන් කියන එක. එහෙනම් අපි මේකට පිළිතුර දැන් බලමු. සංවිධානය කරලා තියෙන මොකක්ද? An exhibition. අපිට ඒක හොයාගන්න පුළුවන් දැන් නේද? An exhibition organized by කවුද සංවිධානය කරලා තියෙන්නේ කොහෙද? අපි ලියමු බලන්න. Young Photographers Club of Srinagar National School and I will be held. Date එක
දානවා, ටයිම් එක දානවා, වෙනියු එක දානවා. මෙතෙන්දි වෙනියු එක එයාලා අපිට කියලා තියෙනවා. අන්න ඒකයි මම කියන්නේ. එයාලා දීලා තියෙනවා නම් ඒ දීලා තියෙන වෙනියු එකම දාන්න. ඔයාලට ඕනේ වෙනියුස් දාන්න යන්න එපා. ඊට 17 ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න. එතන එයාලා කියලා තියෙනවා English for everyone to be held in the main hall කියලා. එයාලා ස්ථානය දීලා තියෙනවා. හැබැයි 2016 ප්‍රශ්නේ එයාලා එහෙම ස්ථානයක් දීලා නැහැ. ඒ නිසා මෙතෙන්දී ඔයාලා හිතලා ඔයාලා කැමති ස්ථානයක් දිනයක් වෙලාවක් ඔයාලට දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට විශේෂිත කරුණු සම්බන්ධයෙන් ගත්තාම එයාලා අපිට exhibits කියලා ඔයාලට පේනවාද? exhibits කියලා එකක් දීලා තියෙනවා. exhibits කියන එක ඔයාලට දාන්න තැනක් නැහැ. ඒ නිසා exhibits කියන එක ඔයාලට පුළුවන් විශේෂිත කරුණු කියන ස්ථානයෙන් ඒ හරියෙන් ඔයාලට අවශ්‍ය නම් දාන්න පුළුවන්. එහෙම නැත්නම් date time venue කියන එකත් එක්කම අපිට ඒක ලියන්නත් පුළුවන්. exhibits photos on wildlife birds waterfalls etc. ඊට පස්සේ the chief guest will be Mr. Disanayaka. ඊට පස්සේ the principal and parents will attend for this event. All the teachers and the students are kindly invited to be present. අයි මේ teachers ලා කියන කට්ටිය අවසාන ඡේදෙට දැන් ඇවිල්ලා තියෙන්නේ. මම ඉස්සෙල්ලා එහෙම එකක් කිව්වේ නෑනේ. ඒකට හේතුව තමයි ප්‍රශ්නේ කියවපුවම ප්‍රශ්නේ තියලා තියෙන්නේ notice එක ලියන්න කියන්නේ කොහොමද? Inviting the teachers and the students. එහෙනම් teachers ලටයි students ලට දෙකලොන්ටම ආරාධනා කරලා තමයි අපිට මේ notice එක දාන්න කියලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි teachers කියන කට්ටිය අර principal parents ලා එක්ක දාලා වැඩක් නැහැ නේ. එතන දාලා හරියන්නේ නැහැ නේ. අපි එහෙනම් දාන්න ඕනේ කොතැනද? ආරාධනා කරන පිරිස අස්සට තමයි teachers ලාවත් ඇතුළත් කරන්න ඕනේ. එහෙනම් all the teachers and the students are kindly invited to be present. ඊට සුපුරුදු පරිදි මම පැත්තේ පල්ලෙහෙන් මොකද කරන්නේ? දිනේ දානවා. දකුණු පැත්තේ පල්ලෙහෙන් the secretary කියලා අපි අත්සන් කරනවා. හරි. එහෙනම් අපි කතා කරන්න ඕනේ ඒක නෙමෙයි. අපි කතා කර හිටියේ මොකද්ද? අපි දැන් කතා කර හිටියේ 2019 ප්‍රශ්නේනේ. එහෙනම් අපි දැන් බලමු 2019 ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කියන එක. හරි. එහෙනම් ඔන්න සුපුරුදු විදිහට අපි දැන් ඔයාලට තීරේ ප්‍රශ්නේ පේනවා. ප්‍රශ්නේ පොඩ්ඩක් එකපාරක් වේගෙන් බලා ගන්න. හරි. එහෙනම් දැන් ඔයාලට පේනවා මොකද්ද සිද්ධිය මේකේ? A singing competition organized by කවුද කොහෙද? The English Club of Srinagar National School will be held. Date time venue මම දාලා තියෙනවා. ඊට පස්සේ මට විශේෂිත කරුණු මේක සඳහන් කරන්න දීලා නැහැ සහ මට අවශ්‍යත් නැහැ සඳහන් කරන්න. ඒ නිසා මම මේ පොයින්ට් එක අතාරිනවා. ඊට පස්සේ the chief guest will be Mr. MK Disanayaka. ඊට පස්සේ the principal and the teachers will attend for this event. අවසානයේට all the students of grade 9. මොකද මම grade 9 කියලා දාලා තියෙන්නේ. එයාලා ප්‍රශ්නෙන් අපිට කියලා තියෙන්නේ grade 9 students ලාට තමයි invite කරන්න කියලා තියෙන්නේ. එහෙනම් මම ලියන්නේ කොහොමද? All the students of grade 9 are kindly invited to be present. වම් පැත්තේ පල්ලෙහෙන් දිනේ දාන්න. දකුණු පැත්තේ පල්ලෙහෙන් අස්සම් කරලා secretary කියලා දාන්න. පැහැදිලිද? මම දැන් හිතනවා ඔයාලට notice තුනක් කතා කරා මේ වෙනකොට ඒ තුනම කතා කරේ ඔයාලට පේනවා ඇති එකම ක්‍රමවේදයකට. එහෙනම් මම මේත් එක්කම යනවා lost notice එකක් කතා කරන්න. බලන්න දැන් ආපහු lost notice එක ගැන කතා කරනකොට lost notice එකකින් කියන්නේ මොකක් හරි දෙයක් නැති වුණා කියන එක. බලන්න ඔයාලගේ තිරේ දැන් පේනවා අර අපි ඉස්සරලා notice වර්ගේ කතා කරා වගේ පොදු ක්‍රමවේදයකට හදපු lost notice එකක් තියෙනවා. සමහරක් වෙලට මේක නෙමෙයි වෙන්න පුළුවන් standard method එක නියමිත ක්‍රමවේදය. නමුත් lost notice එක මේ විදිහට ලියන්න practice කරන්න. ඔයාලට මුකුත්ම ලියන්න තේරෙන්නේ නැති කෙනෙක් නම් lost notice එකක් ගැන මුකුත්ම ලියන්න නොතේරෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපි මේ දෙන ක්‍රමේ පාවිච්චි කරලා කීයක් හරි කමන්නේ ලකුණු ප්‍රමාණයක් අපිට එකතු කරගන්න පුළුවන්. මේ බලන්න මේ notice එක lost අපි මාතෘකාව දානවා lost කියලා. සමහරක් කට්ටිය missing කියලා දානවා. ඔය දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. lost notice එකේ පළවෙනි වාක්‍ය නැති උනේ මොකද්ද කියන එක. ගොඩක් වෙලාවට මේ නැති උනේ මොකද්ද කියන එක පළවෙනි වාක්‍ය ප්‍රශ්නෙන්ම අපිට ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙන්ම අපිට ගන්න පුළුවන්. අපි බලමු පස්සේ උදාහරණයක් එක කතා කරලා. ඊට පස්සේ අපි ලියන්නේ මොකද? අර අපි ඉස්සෙල්ලා කලින් notice වර්ගේ date time venue දැම්ම වගේ මේක අපි මොකද ලියන්නේ? lost date එක මෙන්න මේ දවස, lost place එක මෙන්න මේ ස්ථානය, color නැති වෙච්ච එකේ color එක මොකද්ද? නැති වෙච්ච එකේ size එක මොකද්ද? නැති වෙච්ච එක මොන model එකේද? ඊට අමතරව විශේෂිත වෙනත් විස්තර extra details මොනවද ඇතුලේ තිබ්බේ? පිටතට පෙනෙන විශේෂ කරුණු මොනවද කියන එක අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ තරු ලකුණක් දාලා තියෙන පොයින්ට් එක පොඩ්ඩක් බලන්න. if you found it please be kind enough to inform this contact number. මෙන්න මේ වාක්‍ය අනිවාර්යයෙන්ම දාන්න. වාක්‍ය දාලා පල්ලෙන් contact කියලා නම්බර් එකක් ලියන්න. සමහරක් පිට ඇඩ්‍රස් එකක් වුණත් මෙතන ඇතුළත් කරන්න පුළුවන්. ඇඩ්‍රස් එකක් නම් ඔයාලා මෙතෙන් දාන්න ඕනේ. ඔයා මෙහෙම ලියන්න. if you found it please be kind enough to inform this address. contact number වෙනුවට address කියලා දාන්න. ඊට පස්සේ address කියලා යටින් address එක ලියන්න. ඊට පස්සේ tag එකක් දෙනවා නම්
කෙලින්ම අපිට reward කියලා විතරක් ලියලා ඉස්සරහින් දෙන ගාන 2000 5000 10000 අදාළ මුදල දාන්න පුළුවන්. එහෙම නැත්නම් වාක්‍යකින් අපිට ලියන්න පුළුවන් you will be rewarded if you found this කියලා ලියලා ඊට පස්සේ ඊට යටිමුත් අවශ්‍ය නම් reward කියලා කීයද කියලා දාන්න පුළුවන්. ඔයාලා කැමති විදිහකට අපිට මේ lost notice එක ලියන් යන්නට පුළුවන්. ඒ නිසා මම පල්ලෙහෙන් ඔයා කවද්ද මේ lost notice එක ලියන්නේ කියන එක ඔයාට ලියන්නට පුළුවන්. හරි. අපි එනම් උදාහරණයක් කතා කරමු. අපි ප්‍රශ්නයක් එක්කම අපි උදාහරණයක් කතා කරගෙන යමු. දැන් බලන්න මේ උදාහරණය. You have lost your water bottle last Friday. Write a notice to be put on the school notice board. Include all the details regarding the bottle. හරි. එහෙනම් අපි මොකද්ද බලන්නේ lost කියලා පටන් ගන්නවා. හරි. මුලින්ම ලියන්නේ මොකද්ද නැති උනේ කියන එක. මම කියවනේ පළවෙනි වාක්‍ය ප්‍රශ්නෙම ගන්න පුළුවන් කියලා. බලන්න. You have lost your water bottle last Friday. ඕක මම ලියනවා මම ලියන විදිහට. You have කියන එක මම කොහොමද ලියන්නේ? I have. You have කියන්නේ එයාලා අපිට කියන විදිහටනේ. ඔයාට කියන එකනේ. මම ලියනවා මගේ කියලා. I have. You have කියන එක මම වෙනස් කරනවා I have. now you have lost your කියන එක මම වෙනස් කරනවා my. එහෙනම් මොකද වෙන්නේ? I have lost my water bottle in the school library කියලා අපිට ලියන්න පුළුවන්. මොකද්ද නැති උනේ කියන එක අපිට එතෙන්දි ලියන්න පුළුවන්. I have lost my water bottle කියලා විතරක් ලිව්වත් කමක් නැහැ. I have lost my water bottle in school library කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයා in the school library කියන එක දාන්න නැත්තම් මෙතෙන්ද ඔයාට වෙනම මම කලින් දුන්නා වගේ lost place එකට in school library කියලා අපිට දාන්න පුළුවන් අවශ්‍ය නම්. හරි අපි බලමු මේ දැන් උදාහරණ පොඩ්ඩක් ඔයාලා හොඳට බලා ගන්න. lost date එක අපිට lost date එක දාන්න පුළුවන්. ඔයාලා කල්පනා කරලා බලලා එයාලා දීලා නැත්තම් කවද්ද කියලා දිනේ ඔයාට ඒක දාන්න පුළුවන්. color එක ඔයාලා නැති උනේ water bottle එක නම් water bottle එකේ පාට ඔයාට පුළුවන් red කියලා දාන්න. size එක medium size water bottle එකක් වෙන්න පුළුවන්, small size එකක් වෙන්න පුළුවන්, large size එකක් වෙන්න පුළුවන්. අදාළ ප්‍රමාණය ඔයාලා ලියන්න පුළුවන්. medium ද, small ද, large ද කියන එක. model එක මොන model එකේ වතුර බෝතලයක්ද? අපිට වතුර බෝතල නම් දවසට කීයක් නැති වෙනවද? සාමාන්‍යයෙන් වතුර බෝතල් දවසට 3-4ක් නැති වුණා වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් වැඩිපුර විස්තර ප්‍රමාණයක් දීලා තියන්න ඒක හම්බ වෙන කෙනාට ලේසි වෙනවා. ඒක පහසුවෙන් මේක තමයි කියලා අඳුර ගන්න. එහෙනම් මොඩල් එක අපි ඇට්ලස් කියලා කිව්වහම අර නැති වුණ වතුර බෝතල් පහෙන්ම ඇට්ලස් වතුර බෝතල් සමහරක් පිට එකක් විතරක් තියෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මොඩල් එක අනිවාර්යෙන් සඳහන් කරන්නේ. ඊට පස්සේ extra details වල අපිට පුළුවන් කියන්නට there was a white color cap. සුදු පාට මූඩියක් තිබුණා with a black color ribbon. කළු පාට රිබන් එකක් එක්ක ආන් ඒ වගේ වෙන තවත් මොකක් හරි විශේෂ කාරණාවක් පේන්න තියෙනවා නම් අපිට ඒක දාන්න පුළුවන්. ඔයාලට ඊට අමතරව හිතලා වුණත් එතෙන්ද තව මොන හරි පොයින්ට් කීපයක් දානවා නම් දාන්න පුළුවන්. ඊට පස්සේ අපි හැමදාම ලියන්නේ මොකද්ද? if you found it please be kind enough to inform this contact number කියලා contact number එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මේ පිළිතුර දිහා පොඩ්ඩක් බලපුවාම you will be rewarded if you found my water bottle කියලා reward එක 2000 කියලා දාලා තියෙනවා. ඒක මම අර ඔයාලා පුරුද්දට වගේ කරන් යයි කියලා මට පෙන්වන්න අවශ්‍ය උනේ ඔයාලා පුරුද්දට වගේ මේ දේ කරන් යයි කියලා මම ඒක කොටු කරලා රතු පාටින් කොටු කරලා මම ඔයාලට ඒක පෙන්නනවා. දැන් මෙතන ඒ පොයින්ට් එක අවශ්‍ය වෙන්නේ නැහැ. වතුර බෝතලයක් 2000ක් වටින්නේ නැහනේ. වතුර බෝතලයක් නැති වුණාට පස්සේ රුපියල් 2000ක ටැග්ගක් දෙනවා කියලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවක ඒ පොයින්ට් එක ලියන්න එපා. ඒ පොයින්ට් එක අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ පොයින්ට් එක අයින් කරන්න. හරි. එහෙනම් අපි අවසන් කරන්නේ if you found it please be kind enough to inform this contact number කියලා contact කියලා phone number එකක් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ වම් පැත්තේ පල්ලෙහෙන් ඔයා මේක ලියන දිනේ දාන්න පුළුවන්. මේ වගේම තමයි ළමයි found notice එකත් ලියන්නේ. උඩින්ම දානවා found කියලා. you have lost වගේ I have found කියලා I have found a water bottle කියලා මේ විදිහටම lost date වෙනුවට found date, lost place වෙනුවට found place, color, size, model, extra details මේ විදිහටම අපිට දාන්න පුළුවන්. හැබැයි මේ තරු ලකුණක් දාලා තියෙන්නේ if you found it please be kind enough to inform this contact number කියන වාක්‍ය වෙනුවට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ වාක්‍යය. if you are the owner if you are the owner please be kind enough to inform this contact number කියලා ඔයාලගේ phone number එක යටින් ලියන්න පුළුවන්. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඇති lost notice එකේ found notice එක කියලා මහා ලොකු වෙනසක් නැහැ. lost notice එක practice කරපු එක්කනට පොඩ්ඩක් කල්පනා කරලා found notice එකක් ලියන්න පුළුවන්.
ෆවුන්ඩ් නෝටිස් එකක් හදාගන්න පුළුවන්. ඒ නිසා ඒ දෙක මහා ලොකු වෙනසක් නැහැ. එහෙනම් මේ තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී බහුල වශයෙන්ම ඔයාලට එන නෝටිස් වර්ග තුන අපි දැන් කතා කරේ. අපි විශ්වාස කරනවා දැන් ඔයාලා මේ වෙනකන් නෝටිස් කවදාවත් නෝටිස් එකක් ලියන්න අත ගහපු නැති කෙනෙක් නම් නෝටිස් එකක් කොච්චර ලිව්වත් නෝටිස් එකට ලැබෙන ලකුණු ප්‍රමාණය ලකුණු 1යි නම් ලකුණු 2යි නම් ඔයා එහෙම කෙනෙක් නම් ඒ වගේ පිරිසක් නම් ඔයාලා අන්න ඒ වගේ කට්ටිය මෙන්න මේ ක්‍රමයෙන් පුරුදු වෙන්න ඔයාලට පුළුවන් නිවැරදිව නෝටිස් එකට පිළිතුරු ලියන ක්‍රමය පුරුදු වෙන්නට.